වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. අයිබෝවන් ඔබෙක් වන්නේ අද දෙරට මධ්‍යහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 619ක් දක්වා ඉහළට. ඒ දිනේ හඳුනාගත් ආසාදිතයන් 31 දෙනාගෙන් 21 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින්. වෛරස් ආසාදිතයන් ගැවසීම හේතුවෙන් ඇඳිරිනේදී ඉවත් කළ ප්‍රදේශ කිහිපයක වෙළෙන්සැල් වසා දැමේ. ලෝපුරා COVID-19 මරණ 2,18,000 ඉක්මවයි. රුසියාවේ සහ බ්‍රසීලයේ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළට. නවදිල්ලියේ රැඳී සිටින තවත් සෙසුන් පිරිසක් රැගෙන ඒමට අදත් විශේෂ ගුවන් වාරයක්. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීජ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 619 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ දින තුල හමුවීමත් සමගයි. ඊයේ හඳුනාගත් මෙම ආසාදිතයින් 31 දෙනා අතරින් 21 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර ඉන් 9 දෙනෙකු යුද හමුදා සමාජිකයින් වනවා. තවත් ආසාදිතයන් 31 දෙනෙකු ඊයේ දින තුල හමුවීමත් සමග මෙරට COVID-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 619ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වී මේ වන විට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 134ක්. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ තවත් පුද්ගලයන් 478 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටින බවයි. එම නාවික හමුදා බටයින් ආසාදිත අය සොයාගෙන අවසන් භාගයට පැමිණෙමින් පවතිනවා. ඒතකොට ඒ නිසා තමයි මේක වැඩි වෙලා මේ 31ක් වගේ අඩු ගානකට පත් වෙලා තියෙන්නේ. දැන් ඒකෙදි 21 දෙනෙක් තමයි නාවික හමුදා බටයින් වෙන්නේ. ඊළඟට 4 දෙනෙක් හමුදාවේ සහ 6 දෙනෙක් නාවික හමුදා බටයින්ගේ ස්පර්ශකයන් වශයෙන් ආසාදිත වෙච්ච අය ප්‍රධාන වශයෙන්ම ඒ පවුලේම සමාජිකයන් එහෙම නැත්නම් අවට ගෙදරක හිතවතුන්. ඊළඟට අපිට ගැටලුව තියෙන්නේ මේ නාවික හමුදාවේ අයගේ සංඛ්‍යාව අඩු වෙන විට ඔවුන් හරහා ස්පර්ශකයන් වූ අයගේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙයිද කියන එක. ඉතින් ඒ සඳහා තමයි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒ වගේම බුද්ධ්‍යංශ ඇහැ ගහගෙන ඉන්නේ. ඊයේ වාර්තා වුණු රෝගීන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම මේ වැලිසර කැම්ප් එකේ තමයි 15කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ. අනිකුත් අය මැදිරිගිරිය අරනායක ඒ වගේම අගලවත්ත පොල්පිටිගම හබරන මේ වගේ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව මෙරට සිටින ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. අද වන විට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන ආසාදිතයින් ගණන 155ක්. COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතරින් ආසාදිතයින් 63ක්ද ගම්පහෙන් 47ක් සහ පුත්තලමින් 41ක් වාර්තා වී තිබුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 18ක්. මේ වන විට නුවරඑළිය කිලිනොච්චි මන්නාරම මුලතිව් දිස්ත්‍රික්ක හැර සෙසු සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීම නිසා දිවයිනට ඒමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීම සඳහා සකස් කළ වැඩපිළිවෙලට අනුව ඉන්දියාවේ නවදිල්ලි නුවර රැඳී සිටින පිරිසක් මෙරට රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද උදෑසන පිටත්ව ගියා. ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවල සිටවී සිටින ශ්‍රී ලාංකිකයන් 143 දෙනෙකු රැගෙනීම සඳහා මෙම විශේෂ ගුවන් වාරය ක්‍රියාත්මක කළ අතර අදාළ ගුවන් යානය යලි පස්වරු 5ට මෙරට පැමිණීමට නියමිතයි. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. දිස්ත්‍රික්ක 21ක ඇදිරිනේදී අද తాවකාලිකව ලිහිල් කෙරුණත් නගර කිහිපයකම වෙළඳසැල් විවෘත නොකිරීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ කොයිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු අදාළ නගරවල සංචාරය කර ඇතැයි තොරතුරු වාර්තා වීම හේතුවෙන්. මේ අතර ඇදිරිනීතිය ලිහිල් කරන කාලය අත්‍යවශ්‍යම සේවා සපයා ගැනීමට හැර වෙනත් කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21හි ඇඳුරු නීතිය අද අලුයම 5ට තාවකාලිකව ඉවත් කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය ගත් තීරණය අනුව අද සහ හෙට දිනේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළඳසැල් වසා තැබෙනවා. ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙන්නේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන්. මේ නොච්චියගම නගරයේ අද පැවති තත්ත්වයයි. නාවලපිටිය නගරයේද වෙළඳසැල් වසා දැමීමට එම වෙළඳ සංගමය අද පියවර ගත්තා. ඒ වෛරසය ආසාදිත පුද්ගලයෙකු නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගයි. ආසාදිතයෙකු කුලියාපිටිය නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර තිබීම හේතුවෙන් කුලියාපිටිය නගරයේ වෙළඳසැල්ද අද සිට සඳුදා දක්වා වසා තැබෙනවා. ඒ වෙළඳ සංගමේ නියෝජිතයන් සහ කුලියාපිටිය නගර සභාව එක්ක ගනු ලැබූ තීරණයකට අනුවයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමැන දිස්ත්‍රික්ක 4හි ඇඳුරු නීතිය මේ 4 වනදා අලුයම 5 දක්වා අඛණ්ඩව බලපෑත්වෙනවා. මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වයන් පරීක්ෂා කිරීම ආරක්ෂක අංශ විසින් සිදු කරන අයුරුීමේ මතක ඇති තුන්වෙනි කොවිඩ් රෝගියාගේ මරණය සිදු වුණේ මේ ඉමාමුල් අරුස් මාවත ආශ්‍රිතව මරදාන ප්‍රදේශයේ. ඊට පස්සේ ඒ ප්‍රදේශය අපිට වහන්න සිද්ධ වුණා. ඊට පස්සේ නාගලගම් වීදිය ප්‍රදේශය වහන්න සිද්ධ වුණා. ඊට පස්සේ මේ කෙසෙල්වත් ආශ්‍රිත බණ්ඩාරනායක මාවත වහන්න සිද්ධ වුණා. දැන් හැටේවත් ප්‍රදේශයේ වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකම දාබරේ මාවත ප්‍රදේශයේ වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රදේශ ගණනාවක් කොළඹ මේ වහන්න සිද්ධ වෙලා තියෙන්නේ වතු ආශ්‍රිතව ජීවත් වෙන අපේ ජනතාව සිටින ප්‍රදේශ. දැන් මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි මේ මත්කුඩු වලට නැත්තම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකලාපය. ඒ වගේම පෙරේදා රාත්‍රී වැලිකඩ ප්‍රදේශයේදී මේ මත්කුඩු ලෝලීන් 48 දෙනෙක් පොලිසිය භාරයට අරගෙන ඔවුනුත් ස්වයං නිරෝධායනයට ලක් කළා. මේක පොලිසියට එහෙම නැත්නම් සෞඛ්‍ය බලධාරීන්ට හුදෙකලාව පාලනය කරන්න බෑ. මොකද මේගොල්ලෝ මේ ජනතාව අතරමයි ජීවත් වෙන්නේ. ඒ ප්‍රදේශයේ ඉන්න 99%ක් අය මත්කුඩු බොන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් යම් පාලනයක් කරන්න මේගොල්ලෝ එකට ගැවසෙන එක වළක්වන්න. අද උදෑසන 6 අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඇඳුරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහන 159ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඇඳුරු නීති උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත් වූ සමස්ත පුද්ගලයන් ගණන 41557ක් වන අතර සමස්ත වාහන ගණන 10719ක්. මේ අතර වැල්ලම්පිටිය විජය විමලරත්න මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක අයිස් මද්‍රව්‍ය සහ මත්පෙති අලෙවිය නිරත වූ 22 විරුද්ධ තරුණයෙකු කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණා. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 12ක පමණ අයිස් මද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂයක මත්පෙති හමු වුණා. මේ අතර ලුණුගම් විහෙර ප්‍රදේශයේ සිට පැහැර ගන්නා ලද එළගවින් දෙදෙනෙකු මස් පිණිස සුකෝබබෝගී රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු තංගල්ල පොලිස් ශ්‍රණික විහිදුම් යතුරුපැදිය ඒකකයේ නිලධාරීන් සහ හුංගම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේදී අදාළ රථය නවත්වන ලෙස අනකර තිබුණත් ඔවුන් පලා ගොස් තිබූ අතර පසුව කොටවාය ප්‍රදේශයේ නිවසක තිබේදී රථය හා සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට පත් වුණා. ගෝලීය COVID-19 වෛරස් ආසාදිතයින් ගණන අද වන විට 31,38,000 ඉක්මවා තිබෙනවා. වාර්තා වන ගෝලීය මරණ සංඛ්‍යාව 2,18,000කට අධිකයි. මේ අතර ඊයේ දිනේදී බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන අයුරු නිහළ ගොස් ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. ලොව සමස්ත ආසාදිතයන්ගෙන් 3/1 ප්‍රමාණයක් වාර්තා වී ඇති ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට දක්වන්නේ 10,35,765ක් ලෙසයි. ඊයේ දිනතුරදී රටින් වාර්තා වූ මරණ 2,470වත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 59,266ක් දක්වා ඉහළ ගියා. ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයක්ම වූ ලොව පළමුවෙන්ම එකම රට බවට පත් වී ඇති පසුබිමක ඇමරිකාවේ ආර්ථිකය යළි විවෘත කිරීම සඳහා ජාතික සහ ප්‍රාන්ත නායකයන් දරන උත්සාහය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී 2,01,505ක් දක්වා ඉහළ යෑමත් සමග ඉතාලිය ආසාදිතයන් 2,00,000 සීමාව පසු කළ තුන්වන රට බවට පත් වුණා. ඊයේ දිනේ වාර්තා වූ COVID-19 මරණ 382ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 27,359ක් දක්වා ඉහළ ගියා. එක්සත් රාජධානියෙන් ගත වූ පැය 24 තුළදී මරණ 586ක් වාර්තා වී තිබෙනවා. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 21,678ක් දක්වා ඉහළ යනවා. මේ අතර ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ රටින් මරණ 520ක් වාර්තා වුණා. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 5,063ක් දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 72,800කට අධිකයි.
එරට ආසාදිතින් ගණනද ඊයේ දිනය තුලදී 6398කින් ඉහළ ගොස් තිබුණා. රුසියාවෙන්ද ඊයේ දින තුලදී ආසාදිතින් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතින් ගණන 93558ක් දක්වා ඉහළ දමමින්. එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබෙනවා. මෙවන් පසුබිමක් තුල වැඩ නොකරන කාල සීමාව මැයි 11 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ව්ලාදිමීර් පුටින් පියවරගෙන තිබුණා. ඉන්දියාවේ ඊයේ දිනේදී කොවිඩ් මරණ 69ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 1008ක් දක්වා ඉහළ ගියා. හඳුනාගෙන ඇති ආසාදිතින් ගණන 31360ක්. සිංගප්පූරුවේ නී හඳුනාගත් ආසාදිතින් 528 සමග සමස්ත ආසාදිතින් ගණන 14951ක් දක්වා ඉහළ ගියා. වාර්තා වන මරණ සංඛ්‍යාව 14ක්. කෙසේ වෙතත් කොවිඩ් වෛරස් ආසාදිත සංක්‍රමණික සේවකීන් සංඛ්‍යාව නිල වාර්තාවල දැක්වෙන සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනු ඇති බව එරට බලධාරීන් පවසනවා. වසංගතයේ ශීඝ්‍රයෙන් රට තුළ පැතිර යාම ආරම්භ වීමත් සමග පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර රෝග ලක්ෂණ සහිත බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ නේවාසිකාගාර තුළම හුදකලා කර ඇති නමුත් ඔවුන් අතර සිටින ආසාදිතයින් නිල ආසාදිත ලයිස්තුවට ඇතුළත් කර නොතිබීම ඊට හේතුවයි. වෛරසයේ මුල්වරට හඳුනාගත් චීනයෙන් ඊයේ දිනේදී නව ආසාදිතින් 22 දෙනෙක් හඳුනාගෙන තිබුණා. මේ අතර කොවිඩ් වෛරස වසංගතයේ හේතුවෙන් මාස 2ක පමණ කාලයකට කල් දැමීමට සිදුව තිබූ චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය බේජින් නගරයේදී මැයි මාස 22 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කොවිඩ් වෛරස වසංගතයත් සමග ළමුන්ට සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මගහැරීම නිසා දකුණු ආසියාතික රටවල් වලට තවත් මහජන සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ජගත් සංවිධානය අනතුරු අඟවනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකා විදුලි පෞද්ගලික සභාකමතේ සඳහා රුපියල් මිලියන 5ක මුදලක් ප්‍රදානය කර තිබුණා. මේ අතර සති දෙකකට අධික කාලයක් වසා තිබුණු පිටකොටුව මැනින් වෙළඳපොළ ව්‍යාපාරික කටයුතු සඳහා අද යලි විවෘත කෙරුණා. සති දෙකකට අධික කාලයක් වසා තිබුණු පිටකොටුව මැනින් වෙළඳපොළේ ව්‍යාපාරික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මැනින් වෙළඳපොළ වෙළඳ සංගමය සඳහන් කළේ අලුයම 4 සිට දහවල් 1 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු කරන බවයි. COVID-19 ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග මැනින් වෙළඳපොළේ ව්‍යාපාරික කටයුතු පසුගිය 17 වනදා සිට නවතා දැමීමට තීරණය කෙරුණා. කැස්පෑව ප්‍රදේශීය ලේකම් කොට්ටාශුවේ 598A රෙජිඩෙල් වත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම සේවා නිලධාරීන් රුපියල් 5000 දීමනාව නිසි ආකාරයෙන් ලබා නොදෙන බවට ප්‍රදේශවාසීන් අද චෝදනා කළා. මමත් අවුරුදු දෙකමාරම කුලි වැඩ කරන්නේ බෝඩ් වල ඉන්නේ මේ කොරෝනා රිපෝට් ඇවිල්ලා මට මේ කරගන්න විදියක් නැහැ කාණ්ඩවත් නැහැ බෝඩින් කාස් ගන්න විදියකුත් නැහැ මට දියුණු පිටිසෙන් ඉල්ලුවා මේ අභියාචනයක් ඉල්ලුවා ඔක්කොම ෆෝම් තුනක් දීලා අපිට කියනවා මට ආදායම තියෙනවා මට කිසිම ආදායමක් නැහැ උන්ට අසරණලා ඉන්නේ මේ පක්ෂපාතී වැඩ කරන්නේ දෙන්න ඕන කටින් වැඩ දීලා තියෙන්නේ රජය දැඩි පියවර අරන් තියෙන මිනිසුන්ට සහන සලසන නමුත් මේ කොරෝනා ප්‍රශ්නය තුල ග්‍රාම නිලධාරීතුමිය විසින් ඉතාම අසාධාරණ විදිහට සියලු දේවල් බෙදා හැරලා තියෙනවා පුද්ගලිකාංශයට දෙන්න කියලා තියෙනවා ඒක කොටසකට දීලා තියෙනවා කුලී වැඩ කරන පිටිසකින් කොටසකට දීලා තියෙනවා පාසල් ප්‍රවාහන බස් සේවා කරන කොටසකට දීලා තියෙනවා සමුද්දි කොටස සමුද්දිලාභිකෙන් කොටසකට දීලා තියෙනවා ගෙවල් කුලියට ඉන්න මිනිසුන්ගේ කොටසකට දීලා තියෙනවා සියලුම කොටස් නියෝජනය කරන්න මෙයාට හිතවත් කොටසකට විතරයි මේක මුදල් දීලා තියෙන්නේ දැඩි අසාධාරණයක් කරලා තියෙන්නේ මේක මේ අතර දහවනින් නිවත් වන බව පවසමින් වැඩ වර්ජනයක් ආරම්භ කළ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමියන් ඊයේ දිනේදී හැටන් පොලිසිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද සිට යලි බස් රථ දහවන යෙදවීමට තීරණය කර තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ලංකා විදුලි බල පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 5ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ බාර දුන්නා. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 ව්‍යාප්තිය නිසා අපහසුතාවට පත් අපේම ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක කෙරුණා. අද එහි 35 වන දිනයයි. ඇඳරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු අඩාලව අසරණ වූවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයක ආරම්භ කළා. අත්‍යවශ්‍ය බඩු වහන්න ලබා දීමෙන් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මනුසත්කම ඔබ අතරට අරගෙන ඇවිල්ලා ඒ මනුසත්කමේ නාමයෙන් මේ රටට වෙලාගත් මේ විවසනය ඔබව තුරන් කරන්නට අපි ගන්නා වූ උත්සාහය. මේ වන විට විහාරස්ථාන කතෝලික සහ මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස සහ පාසල් 3300කට අධික සංඛ්‍යාවකට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 47500කට අධික සංඛ්‍යාවක් අප බෙදා දී තිබෙනවා. මෙම ක්‍රියාන්විතයට බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර කාර්ය මණ්ඩලයෙන්ද ලැබෙන්නේ සුවිශේෂී සහායක්.
මනුසත් දෙරණත් ඩයලොග් ආයතනයත් රටේ පවතිනා වූ මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ විහාරස්ථාන වලට සිදු කරන මේ මෙහෙවර පිළිබඳව පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනු ලබනවා. මනුසත් දෙරණ ආයතනයේ සෑම කෙනෙක්ටමත් ඩයලොග් ආයතනයේ සෑම කෙනෙක්ටමත් ස්තුතිවන්ත වෙනවා. මේ අතර අනුරාධපුර කපුගොල්ලෑව ප්‍රදේශීය ජනතාව එක්ව මනුසත් දෙරණට සහල් ප්‍රදානය කළා. අපට මේ වගේ පරිත්‍යාගයක් කරන්න අවස්ථාව උදා කර දුන්න මේ මනුසත් දෙරණ උතුම් නාලිකාවට අපි ස්තුතිවන්ත වෙමින් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රාන්විත ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ඇතිවයි. ඔවුන් සමග එක්ව ද සොයිසා කාන්තා රෝහලට වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසින්. ඉතින් අපි රෝහල් මුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන්ම මනුසත් දෙරණට සහ LOLC සමාගමට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අවස්ථාවේ අපිට ඉතාමත් අවශ්‍යව තිබෙන මේ ආරක්ෂක උපකරණ අපේ රෝහලට ලබා දීම පිළිබඳව LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. පාකිස්තානය බංග්ලාදේශය සහ නේපාලයේ රැඳී සිට යලි මෙරටට පැමිණීමට අවශ්‍ය බව පැවසූ සියලු ශ්‍රී ලාංකික සිසුන් මේ වන විට මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර අවසන් බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා. අද පෙරවරුවේ දෙරණ බිග් ෆෝකස් සංවාදයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. දැනට අපිට තියෙන තොරතුරු අනුව සාමාන්‍යයෙන් 26000ක 27000ක පමණ පිරිසක් ලංකාවට එන්න බලාපොරොත්තුව ඉන්නවා. නමුත් මේ මෙතනට අයිති වෙන්නේ නැහැ අපේ මැද පෙරදිග ඉන්න ශ්‍රමිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය නැතුව මම මේ කියන්නේ. කොහොමද මෙරටට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ ලබා දී තිබෙන ප්‍රමුඛතාවය? දැන් ඇත්ත වශයෙන්ම බැලුවාම දැන් හුඟක් අය කතා කරලා කියන්නේ මම ඉන්න රට තමයි නරකම. මම ඉන්න ස්ථානය තමයි නරකම. මාව ගෙන්න ගන්න. ඉතින් ඒ වගේ හැම එක්කෙනාටම ඉතින් කියන්න අයිතියක් තියෙනවා ඒ රටේ විස්තර ගැන ඉන්න ස්ථානය ගැන. මේ සම්බන්ධව ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට්ටුව ඒ වගේම විවිධ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම යුද හමුදාපතිතුමාගේ හැමෝගෙම උපදෙස් අරගෙන දැන් තීරණය කරලා තියෙන්නේ සිසුන් තමයි අපි පළවෙනිවෙන්ම ලංකාවට ගෙන්න ගන්න කියන එක. මොකද සිසුන් කියන්නේ හුඟක් අය රැකියා කරන අය නෙවෙයි. සමහරවිට 18 19 වයසේ අයත් එන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනයේ මේ වෙනකොට වසා දමලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා තේරුම් අරගෙන මේ කරුණු කාරණා විශ්ලේෂණය කරලා දැන් එතන සිසුන් ගෙනුත් දැන් ඊට පස්සේ සිසුනුත් ඉන්නවනේ ඇමරිකාවේ කැනඩාවේ ඉඳන් ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත දක්වාම පරාසයක සිසුන් අපේ ඉන්නවා. ඉතින් එතෙන්දී අපි තීරණය කරා සාක් කලාපේ කියන්නේ දකුණු ආසියානු කලාපයේ ඉන්න සිසුන් තමයි අපි ඉස්සල්ලාම ගේන්නේ ලංකාවට කියලා. ඉතින් මම ඉතාමත්ම සතුටුයි කියන්න මේ වෙනකොට පාකිස්තානය, බංගලාදේශය සහ නේපාලය කියන රටවල් තුනෙන් එන්න ඕනේ කියපු හැම සිසුවෙක්ම ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන් දැන් නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ සෑහෙන පිරිසක් දැනට ලංකාවට ආවා. තව ගුවන් තොටුපළවල් දෙකකට විතරයි අපිට යන්න තියෙන්නේ නවදිල්ලිය සහ කොල්කටාවට. ඒ කර්තව්‍ය ඉවර කරාට පස්සේ දකුණු ආසියාවේ ඉන්න සිසුන් සියලු දෙනාම ලංකාවට ඇවිල්ලා ඉවරයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ උමනාව පිටුපස ක්‍රියාත්මක වන්නේ කණ්ඩායම් දෙකකට වෙන් වී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එකතු කර ගැනීමේ ප්‍රයත්නයක් බව හිටපු අමාත්‍ය දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නිලුම්මාවතේ පිහිටි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තුව අන්තිම දවසේ හැසිරිච්ච හිරිකිත විලාසය තමුන්නාන්සලා අපි සියලු දෙනාම දැක්කා. අපි මේ රටේ මිනිසුන්ට රජය විසින් දෙන්න තියෙන ණය ටික ගෙවන්න තමයි පරිපූර්ණක ඇස්තමේන්තු යෝජනාවක් ගේන්න සූදානම් වුනේ. ඒක කරන්න ආධාර නොකරපු මේ අය තමයි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. ඡන්දය තව
එහාට කල් දැම්මොත් ඒක මැතිවරණ කොමිසමේ කාරණයක්. ඒ නිසා මේ රටේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවධානය යොමු කළ යුත්තේ මේ මහා ව්‍යසනයෙන් අපේ රට බේරගන්න. ඒ නිසා ඒකේ පැත්තක තියලා රජයට බැනලා පාර්ලිමේන්තුව කැඳවගෙන ආපහු නාම යෝජනා කැඳවලා කැඩිච්ච එක්සත් ජාතික පක්ෂය එකට එකතු කරලා මේකේ එල්ලෙන්න තමයි අපේ ඔය සුළු පක්ෂ උත්සාහ කරන්නේ. ඒ අය තමයි අද හොඳටම මේ බීතිය හැදිලා තියෙන්නේ මැතිවරණය ගැන. අපිට මැතිවරණය පිළිබඳ හදිසියකුත් නැහැ. අපි මැතිවරණය කල් දැමීමේ එහෙම උත්සාහයකුත් අපට නැහැ. ඒ සමගින් පුවත් අවසන් සුබ දවසක්.